ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. පාලු කර යෙහිදී මෝස සර්පයා එස වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ද උන්වහන්සේ කෙරෙහි අදහගන්නා සෑම දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. දෙවන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත්. සුවකී ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවාවදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන්න සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවන් වහන්සේ සුවකී පුත්‍රයාණන් ලොවට ඒවා වදාලේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව. උන්වහන්සේ කරන කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි ශ්‍රී කුරුසේ විජයග්‍රහණයේ මංගල්‍යය. ශ්‍රී කුරුසේ විජයග්‍රහණය කියලා කියද්දී අපි ඒකට කියනවා ඩිවයින් පැරඩොක්ස් කියලා. ඒ කියන්නේ දිව්‍යමය පරස්පරයක මංගල්‍යය. ඒ කියන්නේ කුරුසිය කියලා කියද්දී මගේ ප්‍රමාන්තයනි අපි ඒ කියන්නේ අපි කුරුසිය දන්නේම ඇත්තටම ජේසු නිසා. එහෙම නැත්නම් අපි කුරුසයක් දන්නේ නැහැ. ලෝකේ තව ඒ කියන්නේ එල්ලුම් ගහ වගේ කුරුස ගහ වගේ තව මරණ මිනිසුන්ව දඩුවම් විදියට මරණ ක්‍රමවේද තව ඕන තරම් අපි දන්නේ නැතිව ඇති. හැබැයි මේ දඬුවම් ක්‍රමය පර්ෂියාවේ තමයි හොයාගන්නේ. මෙන්න මේ විදිහට මරන්න ඕනේ කියලා. එතකොට ඒක මගේ ප්‍රමාන්තෙනි ඒක රෝමය විසින් ඒක පාවිච්චි කරනවා. මොකද පර්ෂියාව ලෝකය යටත් කරගෙන ඉන්නවායින් පස්සේ තමයි රෝම අධිරාජ්‍ය ගන්නෙ. එතකොට එතන රෝමය ඒ මරණ ක්‍රමය පාවිච්චි කරනවා. එතකොට දැන් ඒ මරණ ක්‍රමය පාවිච්චි කරද්දී මගේ ප්‍රමාන්තයනි ඒ තැනදී මොකද වෙන්නේ ඒ මරණ ක්‍රමය ඉස්සරහට තව මරණ ක්‍රමෙයි නිකන් කොවිඩ් එක ඩෙල්ටා එක ඉන්ජෙක්ෂන් එකකින් ගහලා නැද්ද ඒ වගේ මොනවත් වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මගේ ප්‍රමාන්තයනි එතනදී මොකද වෙන්නේ ඒ මරණ ක්‍රමය රෝමය ආදේශ කර ගන්නවා. නමුත් රෝමයේ සිටිසන්ශිප් එක රෝමයේ පුරවැසියන්ට ඒ කුරුස මරණය දෙන්නේ නැහැ. මොකද ඒක ඒ තරම් වේදනාකාරී සහ ඩිස්ග්‍රේස් ඒ කියන්නේ නින්දිත මරණයක්. ඒතර මේ නින්දිත මරණයකදී මිනිස්සෙක්ව අපි ජේසුව චූටි රෙදි කඩක් ජේසුගේ ඉනේ ඔතලා තිබුණාට ඇත්තටම කුරුසේ යන ගහන මිනිස්සෙක්ව මගේ ප්‍රමාන්තෙනි මරන්නේ නිර්වතින්. එතකොට අමු නිර්වතින් කුරුසයක එල්ලලා මුළු ඔක්කොටම පේන්න තියෙන තැනදී මගේ ප්‍රමාන්තයනේ. එතකොට දවස් ගාණක් සමහර වෙලාවට එතකොට ඒ සූචි මුත්‍රා ඒ ඔක්කොම එතන ඒ මිනිස්සයා එල්ලිලා ඉන්නද්දී එතනමයි කරගන්න වෙන්නේ. ඉතින් සත්තු ඇවිල්ලා මේ ඇස් ගල මම එක කියන්න හේතුවක් තියෙනවා. ඇස් ගලවගෙන යනවා පන පිටින් ගිජුලි හිණිව ඇවිල්ලා මස් කෑලි කඩාගෙන යනවා. ඉතින් මෙතන දැන් ජේසුගේ සිද්ධියේදී තිබුණ මතක නම් ජේසුව කුරුසේ යන ගැහුවේ සබතට කලින් දවසේ. එතකොට පහුවදා සබත නිසා මගේ ප්‍රමාන්තනේ එයාලට ඉක්මනට කුරුසයෙන් බාන්න වෙනවා. මොකද එතන කුරුසෙත් යන්න බැරි නිසා තමයි අර සොල්දාදු ඇවිල්ලා දනිස් කඩන්නේ. දැන් ඔබට හිතන්න ඔබ අහන්න ඕනේ ප්‍රශ්නයක් ඇයි දනිස් කඩද්දී මැරෙන්නේ? දනිස්ස කැඩුවා කියලා මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. එන ෆුට්බෝල් ගහන අයගෙත් දනිස් කැඩෙන්නේ නැහැ. මැරලා වැටෙන්න එපයි. නෑ මේකේ වෙන්නේ මොකද වෙන්නේ? ඒ කියන්නේ ඔබ කුරුසේ එන ගහලා තියෙද්දි ඔබව සම්පූර්ණයෙන් එල්ලිලා තියෙන්නේ මගේ ප්‍රමාන්තේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ දනිස්ස කැඩුවාම මේ මිනිස්යාව කඩා වැටෙනවා පහළට. පහළට කඩා වැටුනාම මේ මහා ප්‍රාචීරය ඇබ්ඩමන් කියලා කියනවා. මේක ඉරිලා වැටෙනවා මගේ ප්‍රමාන්තේ. ඒක ඉරෙනවා. අර ඇදෙන ඇදිල්ලට ඒක ඉරුණාම ඒකේ තමයි මහා ප්‍රාචීරයෙන් තමයි මගේ ප්‍රමාන්තනේ හුස්ම ගන්න. දැන් මේවා මම විද්‍යාව
මෙලෝ පාඩමක් කරපු නැති චරිතය. කොහොමරි මේ ටික ගන්නට මතක් වෙලා මම හිතන්නේ ඒ කාලෙම උන්වහන්සේ දැනගෙන ඉන්නේ නැති නැද්ද? ওই කාලෙම දැනගෙන නැති අනිත් අවයව අනම්මනම් විද්‍යාව මට මතක නැහැ මගේ ප්‍රමාණය. හැබැයි මේක මට මතකයි. දැන් මේක ඒ කාලේ මේ දේශනා කරන්න නිසා උන්වහන්සේ මතක් කරලා තියන්නේ නැති මගේ ප්‍රමාණය. කෙසේ වෙතත් දැන් මේ මහා ප්‍රාචීරයෙන් තමයි මේ පෙනහැල්ල හරියට අර මයින්හම තියෙන්නේ අර දුම් අහනවා. ඒ වගේ මේ පෙනහැල්ල වැඩ කරන්නේ මේ මහා පෙනහැල්ල වැඩ කරන්නේ මහා ප්‍රාචීරය උස්පාත් වීම. එතකොට මොකද වෙන්නේ? මහා ප්‍රාචීරය ඉරුණයින් පස්සේ පෙනහැල්ල කඩාගෙන වැටෙනවා මගේ ප්‍රමාණය. ඒ වගේ මහා දරුණු මරණයක් මෙතන තිබුණේ. ඒ නිසාම තමයි රෝමවරුන්ට මේ දඬුවම දුන්නේ නැත්තේ. හැබැයි රෝමයේ අපි කියන ට්‍රීෂන්, ඒ කියන්නේ ට්‍රීසන් කියලා කියද්දී ඒ කියන්නේ අධිරාජ්‍යයට විරුද්ධව දේශද්‍රෝහී කාර්යයකදී විතරක් ඒ පුද්ගලයාව කුරුසයන ගහනවා. එතකොට මේක ඊශ්‍රායල් වරුන් රෝමය යටත් කරගෙන හිටිය ඊශ්‍රායල් දේශයේ මේ කුරුස මරණය කියන එක බහුතරයක් විදිහට උන්වහන්සේ ඒ කියන්නේ සමාවෙන්න රෝම අධිරාජ්‍ය මොකද කරන්නේ මේක පාවිච්චි කරන් මිනිස්සුන්ව මට්ටු කරන ක්‍රමයක් විදිහට. දැන් ඒ ක්‍රමයෙන් තමයි ජේසුව කුරුසේ ඇන ගහන්නේ. අපි කුරුසය ගැන දන්නේ ඒ ජේසුව උන්වහන්සේව කුරුසේ ඇන ගහපු නිසා. එතකොට මෙච්චර නින්දිත මරණයක්, මෙච්චර අසික්කිත සිද්ධියක් කාලකන්නි තැනක ඒ කියන්නේ බලන්නවත් බෑ තරම ඒ කියන්නේ ඒ තරමට මෙලෙච්චයි. එහෙම තැනක් අපි සමරන්නේ ඇයි? ඒකයි කිව්වේ ඩිවයින් පැරඩොක්ස් කියලා. ඒක අධ්‍යාත්මික පරස්පරයක්. දිව්‍යමය පරස්පරයක්. මතක තියාගන්න මගේ ප්‍රමාණතිනේ ස්වාමින් වහන්සේ මොකක්ද මේ කරේ කියන එක. ජේසු කුරුසේ මරණය කියන එක. මේක ඔබ මේක ඇත්තටම ස්ටඩි එකක් කරනවා නම් දැන් ජුදා ජාතිකයන්ව මරණ විධි දෙකක් තිබුණා. ජුදා ජාතිකයන් අතුර ජුදා ආගම ඇතුලේ එයාලට ගල් ගහලා මරන්න පුළුවන්. නැත්තම් ප්‍රපාතයෙන් තල්ලු කරලා මරන්න පුළුවන්. මේ දෙකම කරන්නේ නගරයෙන් පිට. එතකොට ස්ටීවන් තුමාට ගල් ගහලා මරන්නේ. පව්කාර ස්ත්‍රියට ගල් ගහලා මරන්න හදන්නේ. එතකොට මේ ගල් ගහලා මරන. එතකොට ප්‍රපාතයෙන් තල්ලු කරනකොට මතක ධර්මශාලාවේ ජේසු ඉන්නේ නැද්දි මම මේ ජුසේගේ නාසරත් වල ධර්මශාලාවේ ඉන්නේ නැද්දි මේ ජුසේගේ මේ වඩුවගේ පුතා නේද කියද්දි ජේසු කතා කළා කියනවා ඊශ්‍රායලයේ බොහෝ ඔබ ගමේ උනාස් ඔබ වෛද්‍ය විද්‍යාධුරාණනි ඔබවම සුව කරගන්න කියන ප්‍රස්තාව පිරුල ඔබට අදාළයි කියලා මම ඒ කියන්නේ ඔබ ඒ අනිත් තැන්වල කර ප්‍රාතිහාර්ය මෙතනත් කරන්න කියලා කියද්දි උනාස් කියනවා මම මෙතන කරන්නේ ගමේ දිවසිවරයා අගේ නැත්තේ ගමටත් තමගේ ගෙදරටත් කියලා කියද්දි උන්වහන්සේ කතා කළා කියනවා බලන්න ඊශ්‍රායලයේ කුෂ්ඨ රෝගීන් ගොඩාක් ඉන්නදී උන්වහන්සේ අසීරියාවේ නාමන් ගාවටයි දිවසිවරයා යවුවේ. අනිත් ඊශ්‍රායලයේ වැන්දබෝ ගොඩාක් ඉන්නදී ශාරපත් වල වැන්දබෝගේ ගෙදරටයි දිවසිවරයා ගියේ. මේ කතා කරලා කියද්දි උන්වහන්සේව අරගෙන ගිහලා ප්‍රපාතයෙන් තල්ලු කරන්න හදනවා. ඒ තමයි ජුදා ජාතිකයන්ව මරණ විධි. ඉතිහාසයේ කිසිම තැනක ජුදා ජාතිකයේ කුරුසිය අන ගහලා සිද්ධියක් නැහැ. ජුදා ජාතිකයන්ව කුරුසිය අන ඒ කියන්නේ ජුදා ජාතිකයන් අතර එහෙම දඬුවම් ක්‍රමයක් නැහැ. හැබැයි ජේසුගේ මේ ගමනේදී ඔබ ඉරිදා වචනය මෙනෙහි කරා නම් ඉරිදා වචනවේ අපි ගිය සතියේ අයිති කරගත්ත ජේසු සෙසරියා පිලිපි කයිසාරිය වල කතා කළ කියන දේ. මනුෂ්‍ය පුත්‍රයන් මැරෙන්න ඕනේ කියලා කියනවා. පේදුරුතුමා විරුද්ධ වෙනවා. ලබන ඉරිදා සුවිශේෂයේ ආයිත් උනාස කියනවා මම මැරෙන්න ඕනේ කියලා. මාක් 8 මට මතක හැටියට කෙසේ වෙතත් මේ තැන් තුනක උනාසේ මතක් කරද්දි මම මැරෙන්න ඕනේ ප්‍රජාමූලිකයන් අතර පාවා දෙනවා. උනාසේ කෙලින්ම කියනවා කුරුසයක මරණයක් කියලා. මම ප්‍රමාණිත උනාසේ මේ කුරුසයම කියන්නේ ඇයි? කුරුසයම ගන්න ඇයි? ඔබ හිතලා බලන්න කුරුසයක මරණය. දැන් අද සුවිශේෂයේ කතා කරලා කියද්දී ජොම් 3:16 කතා කරලා කියනවා මනුෂ්‍ය ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුතන් හරි ඊළඟට වගන්ත ගන්න පාලුකරයේදී මෝස සර්පයා එසවු ලෙසම මනුෂ්‍ය පුත්‍රයානන්ද උන්වහන්සේ කෙරේ අදාහ ගන්න සෑමදෙනම සදාතන ජීවනය ලබන පිණිසොසම ලබන්නට උනාය. මේ එසවිල්ලක් ගැන කතා කරන්නේ ඇයි? සර්පයා පාලුකරයේ එසවම අපි එතනට එනවා. සර්පයව එසවුවා වගේ මනුෂ්‍ය පුත්‍රයාණන් එසවනවා. අදහන අය ඔසවනවා. මේ කතා කරන්නේ එල්ලෙන ගසක්
මරණ කුරුසයක් ගැන. එතකොට බලන්න පාලුකරේ සර්පයව ප්‍රපාතයෙන් පටන්නෙත් නෑ ගල් ගහලා මරන්න. ලෙකන් නයින්ට නම් ගල් ගහලා මරන්න නැති. මේ කියන සර්පයන්ට ගල් ගහන්න කිව්වේ නෑ. එතකොට උන්වහන්සේ කුරුසයක මරනවා කියද්දි ගසක ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. ගසක යෙල්ලන්නේ. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේක පතාගෙන ආව දෙයක්. උන්වහන්සේ ආවේ මැරෙන්න. හැබැයි මරණ විදිය එක්සැක්ට් ඩීටේල් එක ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා. මෙන්න මේ විදියටයි මැරෙන්නේ. ඒක නිකන් රැන්ඩම් වුන්නේ නැහැ. උන්වහන්සේ හරි විදියට හිටිය නිසා අනිවාර්යෙන් මරණය. හැබැයි මේ හැම දෙයකටම තේරුමක් තියෙනවා. මම ප්‍රේමවන්තයනි මතක තියාගන්න. අපි සුදනාගේ මරණය කියලා කොටසක් අයිති කරගන්නවා සාලමොන්ගේ ප්‍රඥාවේ දෙවනි පරිච්ඡේදයේ සුදනාගේ මරණය ගැන කතා කරනවා. තුන්වෙනි පරිච්ඡේදය සුදනාගේ මරණය ගැන කතා කරද්දී වචනය කියනවා සුදනාගේ ජීවිතය සමිඳුන්ගේ රැකවරණයෙහි කිසිම හිංසාවක් කිසිදා wisdom book of wisdom පුතේ කිසිදාක ඔවුන්ට නොපැමිණෙනු ඇත. අනුනයන්ගේ ඇස් ඉදිරියේ ඔහු මිය යන්නක් මෙන් වූහ. ඔහුගේ මරණය විපත්තියක් මෙන් පෙනිනි. ඔවුන් අප අත්හැර යාම නැත්තටම නැතිවීමක් මෙන් විය. එහෙත් ඔහු සමාදානයෙන් සිටිති. ඔවුන් දඬුවම් ලැබුවන්සේ මිනිස්සුන්ට පෙනෙනු නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීය භවෙන් පෝෂණය විය. ඔවුන්ගේ වේදනාව අල්ප විය. ඔවුන් ලබන ආශිර්වාද විශාල වනු ඇත. තමන් සමග සිටීමට ඔවුන් සුදුසු බව පෙනී ගියේය. එතුමාන උදුනේ රත්තරන් මෙන් ඔවුන් පරීක්ෂා කළසේක. දවන යාග පූජාවක් මෙන් ඔවුන් පිළිගත් සේක. මගේ ප්‍රේමවන්තයනි මේ සුදනාගේ මරණය ගැන කතා කරද්දී ඒ කියන්නේ ධර්මිෂ්ඨ කෙනාව මැරෙන විදිය. ඒ මරණවා කියන තැනදී ඒක අපි අයිති කරගන්නේ උන්වහන්සේව මරණවා කියන තැනදී මේ මරණය ඇතුලේ උන්වහන්සේ මහ පුදුම දෙයක් ඔබට මට කතා කරන්නේ. එතකොට ඒක මිනිස්සුන්ගේ ඇස් වලින් නීචම අසික්කිතම දෙයක්. මිනිස්සුන්ගේ ඇස් වලින් එක දඬුවමක්, එක සාපයක්. ඒ සාපය උන්වහන්සේ ගන්නවා කියන එකට තේරුමක් තියෙනවා. ඒක ගසක කියද්දී ඒ උන්වහන්සේ මේ ගසක්ම ගන්නෙ කුරුස ගසක්ම එල්ලනවා කියන එක. මම ප්‍රමාතිරේ ඒ හැම ඩීටේල් එකක්ම තිබුණා. ඒතර සුදනාගේ මරණය උන්වහන්සේට ලැබි මිනිස්සයා මරණ විදියක්. ඒතර යෙසාය 53 ඔබ කියවලා බලන්න. ඒකේ ඩීටේල්ස් තියෙනවා. මූණ විරූපී වෙනවා බලන්න බෑ. එච්චර ඒ කියන්නේ එක්සැක්ට්ලි ජේසු මැරිච්ච විදිය එතන තියෙනවා. මතක තියාගන්න. උන්වහන්සේට ආදරේ අයගේ ජීවිතේ හැම දෙයක්ම උන්වහන්සේ දැනුවත් වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේක සැලසුම් කරනවා කියන එක නෙමෙයි කියන්නේ. මගේ ප්‍රමාන්තනේ සැලසුම් කරනවට වඩා එහා දෙයක්. ඒ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ එයාගේ වැටෙන හිසකේ පවා උන්වහන්සේ දන්නවා නොදැනුවත්ව වෙන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ ඒක මහා දරන්න බැරි වේදනාවක්. උන්වහන්සේ දන්නවා කියලා වේදනාවේ අඩුවක් නැහැ. ඒ වේදනාව හැබැයි ස්වාමීන් වහන්සේට කනෙක්ට් වෙලා ඉන්නේ නැද්දි සම්බන්ධ වෙලා ඉන්නේ නැද්දි උන්වහන්සේ ඔබ යන්න ඔබගේ අරගලය එක්සැක්ට්ලි වේදනාව මනින්නේ ඩෙල්ටා කයින මිම්මෙන් සමාවෙන් ඩෙල්ටාම යන්නේ ඩෙල්ටා ඇවිල්ලා කොරෝනා ඩෙල්ටා නෙමේ ඩෙල් කියන මිම්මෙන්. ඒතර ඩෙල් වලින් මේ වේදනාව මනින්නේ. ඒතර මේ ඔබ යන අරගලය එක්සැක්ට්ලි උන්වහන්සේ දන්නවා මේ වෙලාවේ මෙන්න මේ විදියට ඔබ අරගල කරන්න ඕනේ කියන එක. ඒ අරගල උන්වහන්සේ ප්ලෑන් කරන්නේ නැහැ. උන්වහන්සේ කවදාවත් මරණයක් සැලසුම් කරන්නේ නැහැ. උන්වහන්සේ කවදාවත් වේදනාව ප්ලෑන් කරන්නේ නැහැ. හැබැයි ඒකට ඉඩ දීමක් කරනවා. සර්ව පරාක්‍රම ස්වාමීන් වහන්සේ එක්සැක්ට්ලි ඔබගේ ජීවිතේ වෙන එක දන්නවා. ඒතර දැන් ඔබ යන අරගලය ඔබ ජේසුගේ අත අල්ලගෙන නම් ඉන්නේ. ඔබට තේරෙන්නේ නැහැ උන්වහන්සේ අල්ලගෙන කියන එක. එලොයිම් ලම සබක්තානි මගේ දෙවියනි ඔබ මාත් හැරියේ මන්ද කියන. හැබැයි ඒක උන්වහන්සේ දන්නවා.
උන්වහන්සේට තේරෙනවා. මගේ ප්‍රේමාන්තයනේ වේදනාව එකක්. ඔබට කාවත් තේරෙන්නේ නැත්තම්, ඔබව තේරෙන්නේ නැත්තම් ඒක වේදනාවේ තවත් පැත්තක්. ඒ කියන්නේ ඔබට තේරුම් මට තේරෙනවා කියද්දී දැන් කොරෝනා හැදිච්ච අය කතා කරද්දී ගොඩාක් අය කතා කරනවා ඒක මට හැදිච්ච නිසා. සමහරට මොකද කරන්න කියලා අහනවා, බෙහෙත් ඉල්ලනවා. ඒක හරි සුන්දර අත්දැකීමක් මගේ ප්‍රමාන්තනේ. අදත් හොස්පිටල් එකේ බ්‍රීත් කරන්න බැරුව ડોක්ටර්ස්ලා වෝන් කරපු කෙනෙක් ස්වාමීන් වහන්සේ සුව කරා. ඒ සුව කරලා ගෙදර යන අතර වාරේ මට කතා කරලා ස්තුති කරා හැම උදව්වකටම හැම කරපු දෙයකටම. එම ස්තුති කරද්දී මම අද පූජාවේ ස්තුති කරන්නම් වාගේ ජීවිතය ගැන කියලා. එයාලා අහද්දී ඒ කියන්නේ මට උත්තර දෙන්න වේට් එකක් තියෙනවා මගේ ප්‍රමාන්තේ. ජේසු මට තෑග්ග දුන්නා. කතා කරන්න වේට් එකක්. ඒ කියන්නේ හැම ඩීටේල් එක ගැනම උන්වහන්සේ මට රසයක් දුන්නා. හැම ඩීටේල් එකක් ගැනම. ඒ රෝග ලක්ෂණවල තිබිච්ච හැම රෝගී ලක්ෂණයක්ම මම වින්දා. මට මතකයි මගේ ටිකට් කැපුවේ සතියකින්. ඒක ඇත්තටම ප්‍රාත්‍යහාරයක්. සතියකින් ගෙදර එන්න හම්බ වෙච්ච එක. එතකොට අඟහරුවාදා මගේ ඇන්ටිබොඩිස් IDH එක හිටිය නිසා එතන විතරයි ඒක ඇන්ටිබොඩි චෙක් එක කරේ. ඉරිදා ඒත් සැකපිට කරේ. මොකද වෛරස් ලෝඩ් එක වැඩි නිසා සැකපිට කරලා සඳුදා රිපෝට් එක එන්න තිබුණා. කවුරුත් මට ඇවිල්ලා රිපෝට් එක කිව්වේ නැහැ. සඳ රිපෝට් එක එන්න තියලා සඳුර රෑ වෙද්දී මට බරපතල බ්‍රීදින් ඉෂුව එකක් ආවා. බරපතල වේදන හොඳටම තේරෙනවා. මට දැන් හුස්ම ගන්න අමාරුයි. මම කාමරේ එහෙම රෑ 10ට විතර කාමරේ එහෙම ඇවිදිනවා. හුස්ම ගන්න බෑ. ඒ කාමරේ අනිත් දෙන්න ෆාදර් එහෙනම් අපි කතා කරමු කියලා කතා කරලා මට හුස්ම ගන්නම අමාරුයි. බැරිම තැන විදුරට ගහලා ඒ ආයෙ එක ගන්න ඒ මැෂින් එක ගෙනලා චෙක් කරලා ප්‍රෙෂර් බලලා මොකද කියලා බලද්දී කිසිම එකක් ඉෂුව එකක් නැහැ. ඔක්සිජන් හොඳටම හොඳයි. ප්‍රෙෂර් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට එතන චෙක් කරපු නර්ස් නමට කතා කරලා කියනවා ෆාදර් හෙට ගෙදර යන්න ඉන්නේ. කො හෙට ගෙදර යන්න ඇන්ටිබොඩිස් 10ටත් වඩා වැඩි හොඳටම හොඳ තත්වයක තියෙන්නේ. ෆාදර්ගේ කාටවත් හැදෙන්නෙත් නැහැ. ෆාදර්ව ගොඩාක් වෙලාවට හෙට ගෙදර යනවා කියලා. ඒ වගේම මම අඟහරුවාදා ගෙදර ඇව්වා. මගේ ප්‍රමාන්තනේ මම දැක්කේ ස්වාමීන් වහන්සේගේ හස්තය. පුතේ විඳලා බලපන් මේක මොකක්ද කියලා. විඳලා බලපන්. ඔබට මිෂන් එකක් තියෙනවා කරන්න. ඒක මම වින්දා මගේ ප්‍රමාන්තනේ. හැම ඩීටේල් එකක්ම මම වින්දා. හැබැයි උන්වහන්සේගේ අතේ තියාගෙන මිෂන් එකකට. අද කෙනෙක් හුස්ම ගන්න අමාරුවෙන් කතා කරද්දී, ගෙදර ඒ අරගල කරලා කතා කරද්දී, ඒකේ වේට් එක ඒ විදියට මට දැනෙනවා. ඒ දහබරකමත් එක්කයි මට කතා කරන්න පුළුවන් වෙන්නේ. යාඥා කරන්න පුළුවන් වෙන්නේ. ඒක සමහර වෙලාවට කිසිම දෙයක් අත්දැක්ක නැති කෙනෙක්ට කතා කරනවට වඩා ඒක අත්දැක්කයින් පස්සේ ඒක ලස්සනයි. ඒක තියෙනවා තමුන්ගේ කමක්, මගේ කමක්. මාත් එක්ක හරි ෆාදර්ට මේක දැනිලා තියෙනවා, හැදිලා තියෙනවා. ඒක කතා කරලා ස්වාමීලාත් එක්ක කතා කරද්දී හැදිච්ච ඒක ගොඩාක් ස්වාමීලා කතා කරා මට පොසිටිව් වෙච්ච අය කතා කරලා ඒකෙන් ගත්තා. හරි මම අහුවා ඔක්සිජන් මීටරයක් තියෙනවද? හරි විටමින්ස් ටික තියෙනවද? මෙන්න මේව තමයි ගන්න ඕනේ. ඒක නිකන් ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වගේ. හරිම ලස්සනයි. එතනදී මගේ ප්‍රමාණයට මට ඒක හැදිච්ච නිසා. ඒ කියන්නේ ඔබව තේරුම් ගන්න පුළුවන් කියන්නේ. ඔබව තේරෙනවා කියන්නේ ඒක මහා තෑබර තනක්. ඔබව තේරෙනවා. එතකොට මගේ පුතේ මගේ දුවේ ඔබගේ ජීවිතේ මේ අරගලය ජේසු දන්නවා. ඒකයි මෙතන තියෙන ලස්සනම කුරුසේ මංගල්‍ය වෙද්දී ජේසු එක්සැක්ට්ලි ඒ මරෙන්න තියෙන නින්දිතම අසික්කිතම මහා ජරාම තැන උන්වහන්සේ ගියේ ඒකයි. ජේසු එක්සැක්ට්ලි දන්නවා ඔබට යන දේ, ඔබට වෙන දේ. ඒකයි ජේසුගේ ජීවිතේ ඒ මරණයේදී තාත්තා ජේසුත් එක්ක හිටිය විදිය මනුෂ්‍යාකාරයෙන් සුවයක්, බලයක්, අත්දැකීමක් නැහැ. මනුෂ්‍ය තලයේ, ලෞකික තලයේ උත්තර නැහැ. මිනිස්සෙක් විඳින්න පුළුවන් වේදනාවේ අන්තය විඳින්න උනා. ජේසුගේ ලේ දහඩිය වගේ ගැලුවා. දැන් මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරපු දෙයක්. ඒක මේ බයිබලයේ තියෙන සුන්දර කතන්දරයක් නෙමෙයි. ජේසුගේ වේදනාව නිකන් එක්සැජරේට් කරලා අතිශෝක්තියකින් කතා කරන තැනක් නෙමෙයි.
ඒක එක්සැක්ට්ලි වෙන්න පුළුවන්. බලන්න ඔබ සර්ච් කරලා බලන්න. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ඔබට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුගේ ටෙන්ෂන් එක වැඩි වෙන තැනදී කේශනාලිකා පැලෙනවා මගේ ප්‍රමාන්තෙනි. ප්‍රෙෂර් එකේ නහර පැල්ල මැරෙන්නේ. ඒතර කේශනාලිකා පැලෙනවා. එතකොට දහඩිය එන ග්‍රන්ථිත් එක්ක මොකද වෙන්නේ? දහඩිය වෙන්නේ ඔබට හැමේ චුටි හිල් තියෙනවා. ඒ වලින් දහඩිය එන්නේ. ඒතර කේශනාලිකා වලින් ගලන ලේ එක්ක දහඩිය මිශ්‍ර වෙලා ඒ කියන්නේ ටෙන්ෂන් එකේ ඒ කියන්නේ දඩිම දරන්න බැරි තැන මිනිස්සුගේ ලේ දහඩියත් එක්ක මිශ්‍ර වෙලා එන්න පුළුවන්. ඔබ හිතන්න මොනවාසේ මනුෂ්‍ය පුත්‍රයා විදියට 100ක් මිනිස්සෙක් විදියට උන්වහන්සේ කාපු කට්ට තාත්තා එතනට උදව් කරේ නැහැ. ඒකනේ හීබ්‍රු 5:7 කියන්නේ උන්වහන්සේව මරණයෙන් ගලවන්න පුළුවන් තැනන් වහන්සේට මහා කඳුළු සැලීමනොත් විලාප දීලා උන්වහන්සේ කතා කරලා ඉල්ලුවා. මොකක්ද ඉල්ලන්නේ? යේසුස් වහන්සේ මනිසත් බවගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්න පිළියන්න තැනන් වහන්සේට බලවත් හැඬීමනොත් කඳුළු සැලීමනොත් යාඥාවෙන්ද කන්නලා උපු කළසේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේට සවන් දුන්සේක. හැබැයි මරණයෙන් අයින් කරේ නැහැ. මරණයෙන් ගැලවුවේ නැහැ. ඒක යන්න වුණා. හැබැයි වේදනාවට තේරුමක් තිබුණා. මගේ ආදර පුතේ දෙවියන් ප්‍රේමාන්තනේ අද අපි මෙනෙහි කරන්නේ මේ වේදනාවේ තේරුම කුරුස්සේ මොකක්ද? ඒතර උන්වහන්සේ කුරුස්ස ගසක ඇයි මේ උන්වහන්සේ ඉන්ටෙන්ෂනලි උන්වහන්සේ හේතු සාධක එක්ක කුරුසේ මරණය මේ කොහේද යන උන්වයි ප්‍රේමවන්තනි දැන් උන්වහන්සේ ඔබ දන්නවා රෝම සමාන ඊශ්‍රායල් ජනතාව දාවිත් රජතුමා එක්සේසත් කරයින් පස්සේ පර්ෂියාව අල්ල ගන්නවා ග්‍රීසිය අල්ල ගන්නවා ග්‍රීකවරු අල්ල ගන්නවා රෝමවරු අල්ල ගන්නවා තේරුණා බැබිලෝනියාව අල්ල ගන්නවා මිස්රේ ඉන්නවා මේ හැම තැනකදීම මේ කිසිම දෙයකට කුරුසේ මරණය තියෙන්නේ රෝම අධිරාජ්‍යයේ. එතකොට ජේසුව ප්‍රපාතයෙන් තල්ලු කරන්න යද්දී එහෙම කරන්න වෙන්නේ නැහැ. ගල් ගහලා මරන්නෙත් නැහැ. ඒ කියන්නේ ජේසු පතාගෙන ආවා කුරුසය. පතාගෙන ආවා. එතකොට මේ තන තේරුම මොකක්ද? ගස. අපි අද මංගල්‍ය සමරන්නේ කුරුස ගසේ මංගල්‍ය. ගොඩාක් වෙලාවට ජනවන්දනාවේ පටලැවිලි කරගෙන මිනිස්සුනේ. දැන් කුරුස සිපාචාරය කරනවානේ. කුරුසි මේ සැරේ කුරුස සිපාචාරය කොරෝනාත් එක්ක කරේ නැද්ද? එන්න මාර යුද්ධයක් කරලා කුරුසයට අත තියන්න බැරි වෙන්නේ නැද්ද? සෑහෙන කඹ දාලා බැරියර්ස් දාලා කුරුසිය අතින් ඉබගමම්ම කොරෝනානේ නැද්ද? අරයාවිලින්ම යනවා මෙතන කෙලින්ම කොරෝනා කුරුසයක් වෙනවා එතකොට. තේරුණාද කියන්නේ? කුරුසිය කියලා උන්වහන්සේ සාති කියන කොරෝනා හැදෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මහා සිකුරාදා මාරාන්තික සටනක් දීලා තමයි කුරුස සිපාචාරය කරේ. තේරුණාද? උතන කැටේ කියන එක අනිවාර්ය දෙයක් නැද්ද? අයි ඉතින් දාන කුරුස දා තමයි ඔක පුරවන්නේ නැද්ද? ඒ කියන්නේ කුරුස සිපාචාරය අයින් කරොත් ඒත් අවුල් වෙනවා. මොකද්ද මේ කරන්නේ? දාගෙන කුරුස සිපාචාරයේදී ඔබ ඉඹින්නේ ජේසුව. ඒක වැරදි. ඒක කුරුස සිපාචාරය මිසක් ජේසු නෑ ඒ කුරුසේ. අපිට එහෙම කුරුස නැති නිසා ජේසුත් එක තමයි තියෙන්නේ. අපි ජේසුගේ කකුල් දෙක පිහිදාලා කකුල් දෙක ඉමිනවා. නෑ. වැරදි. අපි නම එතන කුරුස සිපාචාරය ඒ ලී කොටන් දෙකයි අපි සිපගන්නේ. ඒක තේරුමක් තියෙනවා. කුරුසය අද අපි මංගල සමරන්නේ මගේ ප්‍රේමන්තයන් වහන්සේගේ මරණයේ මංගල්‍ය නෙමේ කුරුසයේ ශ්‍රී කුරුසයේ මංගල්‍ය හෝලි ක්‍රොස්. මගේ ප්‍රේමන්තයනි හෝලි ක්‍රොස් ඒ කියන්නේ සුද්ධ කුරුසයේ මංගල්‍ය. ඒකට හේතුවක් තියෙනවා. ලෝකාරම්භයේදී මගේ ප්‍රේමන්තයනි උන්වහන්සේ තහනම් ගහේ උන්වහන්සේ ලෝකේ මවලා හැම විදියකම ගස් එකේ මැව්වා ගස් වැල් පළතුරු ඔක්කොම. හැබැයි උයන මැද ගස් දෙකක් තිබුණා. එකක් තමයි හොඳ නරක දැනගැනීමේ ගස. අනිත් එක තමයි මගේ ප්‍රේමාන්තයනි අනිත් ගස තමයි මොකක්ද? ජීවන වෘක්ෂය. එතකොට උන්වහන්සේ කතා කළා කිව්වා මේ හොඳ නරක දැනගැනීමේ ගසෙන් කන්න එපා. කන්න එපයිකුවේ කන්න දෙන්න හැයි කෙනෙක නෙමේ. ඒ කන වෙලාව නෙමේ. කන වෙලාව නෙමේ. මැව්වේ කන්න දෙන්න. හැබැයි හැම දෙයකටම වෙලාවක් තියෙනවා. දැන් මේකට කීකරු වෙන්න. ඔබ දැන් කන්න එපා. මම මතනේ යකා හිටියේ ඒ ගහේ. හොඳ නරක දැනගීමේ ගහෙන් කාපු ගමන්ම මොකද කරේ? ජීවන වෘක්ෂය එතන තියෙනවා. ජීවන වෘක්ෂය වටතේ උන්වහන්සේ කඩුවක් මවනවා. ගාලා කරගෙන කාටුන් වගේ නැද්ද? ඉතින් කඩුවක් මවනවා මේ ජීවන වෘක්ෂය වටේ කරකෙන්න කාටත් ලං වෙන්න බැරි වෙන්න.
සතියේ දවසකත් පැයක විතර දේශනාවක් අහන්නේ ඔබ පොඩක් කැක්කුමක් තියෙන නිසානේ නේද? ඒතකොට පොඩි ආසාවකින් බයිබල ඉගෙන ගන්න. එහෙම නැතුව අනිත් අයට වගේ ඔබට උනා ෂට් ඩවුන් කරලා යන්න පුළුවන් නේ. කවුරුත් බල කිරීමක් නැහනේ. නේද? ඉතින් ඔබට මම පොඩි ඇත්තක් කියන්නම් කලබල වෙන්න එපා. දැන් මේ උප්පත්ති කතාව මේ ගස් කඩු ස්වර්ගයට ගියාම ඔබට එහෙම දකින්න වෙන්නේ නැහැ. කනගාටුවෙන් හරි කියන්න ඕනේ. මේක මයි ප්‍රේමවන්තයනි ඒ කාලේ තිබිච්ච ප්‍රබන්ධ කතා. එනුමා එලිෂ් කියලා කතාව ඔබ කියවුවා නම් ඒ බයිබලේ නෙමෙයි එක්සැක්ට්ලි ඒදම් උයනක් තියෙනවා සර්පය ඉන්නවා ගහක් තියෙනවා ගෙඩි තියෙනවා තේරෙනවද ඒ වගේ ওই කතන්දරේමම තියෙනවා. ඔව් තේරෙනවද? ඒක හරියට මේ ගසේ බොහෝ වගේ නේද? ඒ කාලේ ඉබ්බයි හාවයි ඉබ්බගේ කතාව අරගෙන හාවයි ඉබ්බයි ඔබ හාවයි ඉබ්බයි හොයාගෙන යන්නේ නැහනේ. තර කඩිස්සරකම කම්මැලිකම ඔව කොන්ෆිඩන්ස් මේවා තමයි කියා දෙන්නේ පණිවිඩය හාවයි ඉබ්බයි එකේ. එතකොට එතනදී ඒ කාලේ තිබ්බ ප්‍රබන්ධ කතාවක් අරගෙන ඒක ආදේශ කරා ස්වාමීන් වහන්සේගේ බයිබලීය දැක්මට. ඒ නිසා හිතන්න එපා දැන් ආදම් ඒවයි හිටියා. පුතාලා දෙන්නනේ හිටියේ. කායින් නාබෙල් පුතාලා දෙන්න දාගෙන කල්පනා කරනවා කට්ටියනේ. එතකොට දුවලා නැහනේ. එතකොට පුතාලට කොහොමද පුතාලා හම්බෙන්නේ? ළමයි එන්නේ කොහොමද කායින් ආබෙල් දාගෙන කල්පනා කරනවා. අනේ මයි ප්‍රේමවන්තනේ තේරුමක් නැහැ. ඒක ඇවිල්ලා ඔබ ආබ්‍රහම්ගේ සිද්ධිය වෙනකම්ම ප්‍රාග් ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගය. ඒතර මේ ප්‍රාග් ఐතිහාසික යුගයේ නෝවා ජල ගැලමෙනවා. ඒ කියන්නේ හැම සත්ත්වෙක්ම නෝවට පුළුවන් ද නැවට දාගන්න. ශුද්‍ර ජීවීන්වත් දාගත්තද? ඒ මයික්‍රොස්කෝප් තිබ්බද බලන්න. ඉතින් ඒක නිසා මේ ජල ගැලම කියන්නේ මුළු ලෝකෙම නෙමෙයි. දැන් මේවල අර්ථය ගන්නයි අපිට ඕනේ. එහෙම නිසා ඔකත් එක ආගිව් කරලා රණ්ඩු වෙලා පොර ගහගෙන වැඩක් නැහැ ප්‍රාග් ඓතිහාසික යුගයේ. ඒතර මයි ප්‍රේමවන්තනේ දැන් මේ ගස් කඩු කියන වටේ යනවා ගාලා මේවා හරි ලස්සන කතන්දරයක් වුණා. මේකට කියන දෙයක් තියෙනවා. එතකොට මේක ගහක ගෙඩියක්. දැන් ඔබ ඒ දම් වෙනේ මේකේ තියොලොජි එක ඇවිල්ලා ගහස් ගෙඩි නෙමෙයි. හොඳ නරක tree of knowledge. ඒක හැබැයි ලස්සන දේ මොකද්ද? tree of knowledge. ඒක ආහාරයක්. ජීවිතේ ආහාරයක් වෙච්ච තැන ඒක ඔබට බලය වෙනවා. ඒ ඔබ වෙනවා. ඔබයි ආහාරය එක්කෙනෙක් වෙනවා. මේ සංකල්ප වලටයි තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? හොඳ නරක දැනගැනීමේ ගහෙන් කන්න එපා. ඒක කීකරුකමක උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක්. හැබැයි යකා හිටියත් ඒකම තමයි. යකා ඉඳලා මොකද වෙන්නේ? එතන ඉඳලා අහනවා උප්පත්ති කතා පොතේ 3 වෙනි පරිච්ඡේදය. හරිම ලස්සනයි. මිනිසාගේ වැටීම ගැන කතා කරන තැනදී මගේ ප්‍රේමවන්තනි වචනය කතා කරලා කියනවා උප්පත්ති 3 පළවෙනි වගන්තියේ සිට මොකද වෙන්නේ? දෙවි සමිඳාන වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. පව්මයි ප්‍රේමවන්තනි තේරුණාද? සර්පය පව්. මේ සර්පයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ සර්පයව යකාන්ට ආදේශ කරන්නේ ඇයි දන්නවද? බැබිලෝනියා විප්‍රවාසයේදී බහුදේවවාදීන් හිටියා. ඒතර ප්‍රබලම දෙවියෙක් විදිහට ගත්තේ බාල්ගේ වයිෆ් අෂේරා සර්පයෙක් විදිහට. ඒක තමයි ගන්න මේ සර්පයාව ගන්න ඒ ආදේශක. එහෙම නැත්නම් මේ නයි පොළොංගු සර්පයි පව්වට සමහර වඳ යන සත්තු උංග මරන්නත් හොඳ නැහැ සමහර තැන්වල. කෙසේ වෙතත් ඌ ස්ත්‍රියට කතා කොට කොහොම කතා කරන්නේ නැද්ද? එහෙනම් ඉතින් කතා කරන්න ඕනේ. දැන් සර්පයෝ කතා කරන විදියට තමයි බස් ස්ටෑන්ඩ් වල. දැන් මාස්ක් එක නැති නිසා එන්නේ නැහැ සද්ද. කාලා නැත්තම් හොඳ උදාහරණ නේ. කතා කොට උයනේ කිසිම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවි සම්විධානන් වහන්සේ කළ තහනම ඇත්තදයි ඇසිය. ශ්‍රී සර්පයා උත්තර දෙමින් උයනේ ඕනෑම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. ඒත් උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නට ඒවට අතගස්සන්නට දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාමයි කියවාය. විද සර්පයා පිළිතුරු දෙමින් එය සැබෑ නොවේ. ඔබ මැරෙන්නේ නැත. ඔබ ඒ ගෙඩි කන දවසේදී ඔබේ ඇස් පැහැදී දෙවියන් හා සමාන වී ඔබත් හොම දඬක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකයි කිය. ශ්‍රීයද ගස පෙනුමට කොතරම් රමණීයද, ඵල කෙතරම් ප්‍රණීතද, නුවණ වැඩුණු කෙතරම් කදිමද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවාය. තමා සමග සිටි සැමියාටද ඉන් සමහරක් දුන් විට ඔහුද කෑවේය. මයි ප්‍රේමන්තනි අකීකරුකමේ සලකුණක්.
ස්වාමීන් වහන්සේ එපයි කිව්ව දේ කරා. හැබැයි ඊතර තමයි නපුරා ඉන්නේ. නපුරා ඉඳලා ඌ ඇවිල්ලා බොරුවයි ඇත්තයි කලවම් කරනවා මගේ ප්‍රමාන්තෙනි. ඒ කියන්නේ ඌට ඕන දේ දෙන්න ඇත්ත කියනවා. අංජනංගලි බලද්දී සාත්‍ර අහද්දී ඇත්ත වම්ම කිව්වනේ ෆාදර් එම්මම හරි ඒක කියලා තමයි ඌට ඕන ඩෝස් එක දෙන්නේ. එනිසා අර ඌට ඕන දේ දෙන්නේ අනිත් එකත් එක රැප් කරලා මගේ ප්‍රමාන්තෙනි. එතන මෙතන ඇත්ත හොඳ නරක දැනගැනීමේ ගහ. එතන දෙවෙනස්ගේ සමානකමට මවලා තියෙන්නේ. හැබැයි එතනදී මරණය මැරෙන්නේ නැහැ. උන්වහන්සේ මේක තීරණය කරේ හොඳ නරක දැනගැනීමේ ගහ මේකෙන් කන්න පාපුතේ හරි වෙලා වෙනකන් විනිශ්චය මා සතුයි විනිශ්චය ඔබට අයිති දෙයක් නෙමෙයි. එනිසා ඔබ මං මත යැපෙන්න ඕනේ. විනිශ්චයට ඔබ මම කියන දේ කරන්න ඕනේ. ඔබ දෙවි කෙනෙක් වෙලා බෑ. ඔබ මා මත යැපෙන කෙනෙක්. ඔබ දරුවෙක් පුංචි එකෙක් මම දෙන දේ එකෙන් අනුභව කරලා ඔබ යැපිලා මාත් එක්ක ඉන්න ඕනේ. එතනයි තේරුම තියෙන්නේ මගේ ප්‍රමාන්තෙනි. ඒ තේරුමයි අපි අයිති කරගන්නේ. ඒ තේරුම තුන අපි ඉන්නේ. එතන තේරුම මතයේදී යකා මොකද කරන්නේ? නෑ ඔබ තවත් දෙවියෙක්. ඔබ තව දෙවියෙක්. ඔබ විනිශ්චය කරගන්න. ඔබ විනිශ්චය කරගන්න තැනකට වටනවා. එතකොට මේ ගහේ තේරුම අකීකරුකමක්. අකීකරුකමක්. මගේ කැමැත්ත මට ඕන දේ කරන ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම ගසක්. පල එතනින් කනවා මගේ ප්‍රමාන්තනේ කෑවයින් පස්සේ ආදම්ටත් දෙනවා. එතකොට මේකත් එක්ක පටල ගන්නවා රණ්ඩු වෙනවා මමත්වයේ එළියට එනවා. මම කියන දේ ස්වාමින් වහන්සේ ફોකස් වෙච්ච ආදම් මේ වගේ ජීවිතය උන්වහන්සේ තමයි ફોකස් එක මෙච්චර වෙලාම වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ ફોකස් එක self centered වෙනවා. God centered nature එක self centered ස්වකේන්ද්‍රීය වෙනවා. දෙවි ස්වාමින් වහන්සේ කේන්ද්‍රීය ජීවිත ස්වකේන්ද්‍රීය වෙච්ච ගමන්ම පටල ඇවිලි අවුල් රණ්ඩු මරා ගන්න තැනකට වැටෙනවා. ඒකුනේ ඔක අකීකරුකමත් එක්ක. මම ප්‍රමාන්තනේ මේ ගසේ බෝ නෑ. ඒතර මේ ගස ඇවිල්ලා තහනම් ගහ. දැන් බලන්න මේ දෙකේ සම්බන්ධකම තහනම් ගහේ උන්වහන්සේ සර්පයා ඉන්නවා. තහනම් ගහේ හොඳ නරක දැනගැනීමේ ගස ඒකේ ඵල ඇසට රමණීයයි දිවට ප්‍රණීතයි නුවණ වැඩමන කදිමයි. ඒකේ පාමුල ඉන්නේ කවුද? ඒව මේක බලන්න කුරුස ගස ගත්තාම මේ දෙකේ සම්බන්ධතාවය කුරුස ගස කියද්දි මගේ ප්‍රමාන්තනේ කුරුස ගස පාමුල ඉන්නේ නව ඒව ජේසු අම්මා. එතකොට එතන ඇවිල්ලා ජීවනය දුන්නු ගහක්. මම අනුභව කරන අය සදාතන ජීවිතය ලබනවා. ඒ ජීවනය දුන්නු ගහේ ඵලය අතන ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩමට කදිමයි. මෙතන ඒ ඵලය මොකක්ද? මිනිසා කැමෙන් පමණ ජීවත් වන්නේ නැහැ. මම ස්වාමීන් වහන්සේගේ මුවින් නික්මෙන සෑම වචනය මාංශගත වෙලා මාංශය ආහාරයක් වෙලා සප්‍රසාදයක් වෙලා එල්ලිච්ච තැනයි එතන මගේ ප්‍රේමාන්තයනේ. ජේසු දිහා බලන්න බෑ විකෘති අප්‍රියයි. ඒ කියන්නේ ඒ තරමට නින්දිත මරණයක්. ඇසට රමණීය නෑ කුරුසය දිවට ප්‍රණීත නෑ කුරුසය නුවණ වැඩුමට නෑ මොන මෝඩ වැඩක්ද බස් දෙවියන් වහන්සේගේ පුතා නම් ඔබත් ගලවගෙන අපිවත් ගලව ගන්න මොන මෝඩ වැඩක්ද ඔක ඔබ බලමු ඔබ කුරුසෙන් බැහැලා එනවද ඔබ අනිත් අය ගලවන්න ඉන්න අය අනිත් කෙනා ඔබව ගලව ගන්න බැරුව කොහමද මගේ මෙමන්තනේ වේදනාව තරම් මෝඩකමක් නෑ ලෝකේට ඒක තමයි නුවණ වැඩුමට කදිම කියලා කියන්නේ මේ කිසිම පරස්පරය මේ ගස් දෙකේ පරස්පරය ඒකයි ජේසු කුරුසයක්ම පතාගෙන ආවේ මගේ ප්‍රේමන්තනි. ඒක කීකරුකමේ ගස. ඔබගේ මගේ ජීවිතයට මොකද වෙන්නේ? මේ කුරුසයේ මංගල්‍යයේදී ඔබ මම මොකද වෙන්නේ? අද පළවෙනි කියවීම අපි අයිති කර ගන්නවා. පළවෙනි කියවීමේ උන්වහන්සේ කතා කළා කියනවා ජීවිත කුරුසය අරගෙන යන විදිහ ගණන් කතා පොත අපි වචනේ කියවමු පුතේ. ඔහු හෝර්නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒ දුම්නම් දේශය වට කර ගියහ. මෙසේ යන විට සෙනග බොහෝසේ අධෛර්යයටපත් වූහ. සෙනග දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කතා කරමින් මේ පාලු කරේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිස්රයෙන් පිටතට ගෙනාවේ මන්ද? අපට කන්නත් නැත බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන්
තිත්ත වී ඇතැයි පැවසූහ. මගේ ආදර ප්‍රමාන්තනි මේ වාක්‍ය ටිකේ සම්පූර්ණ දේ තියෙනවා. උන්වහන්සේ කෙටි මාවතක් තියෙද්දී ෂෝට් කට් එක කඩලා එයාලා පාලු කරෙන් අරගෙන යන්නේ මේ සර්පයන් වෙලියට ගන්න. සර්පය උන්වහන්සේ මවන්නේ නැහැ, එතනින් එනවා. ඔය සර්පයා ඉන්නේ ඇතුලේ. ඇසට රමුණිය නැහැ, පාලු කර ගමන දිවට ප්‍රණීත නැහැ. දෙවියන් වහන්සේ යාලා වරගෙන යද්දි කලකිරෙනවා. මොනෝටනි ඒකාකාරීත්වයක් බෝරිං තැනකට ගන්නවා. මගේ ප්‍රමාන්තනි බෝරිං වෙන්නේ ඇයි? බෝරිං will become suffering. තේරුණාද කියන එක? බෝරිං වෙන්නේ ඇයි? ජීවිතේ එලියෙන් කික් එක බලාපොරොත්තු වෙද්දි, එලියෙන් ෆන් එකක් බලාපොරොත්තු වෙද්දි, එලියෙන් ත්‍රිල් එකක් බලාපොරොත්තු වෙද්දි, එලියෙන් කතා කරන නැද්ද? ඒ ගතියක් බලාපොරොත්තු වෙන තැනයි ඔබ ඒක මත නැපෙද්දි එලියෙන් දේ ඔබට එන්නේ නැතිකොට ලයිෆ් එක බෝරිං වෙනවා. මේ සර්පයා ඉන්නේ ඇතුලේ. එතකොට ඔබට ඔබගේ පෞල් ජීවිතේ බෝරිං, ඔබගේ වයිෆ් බෝරිං නැද්ද? ඔබගේ හස්බන්ඩ් සෆරිං නැද්ද? ඊට පස්සේ ළමයි අපෝ දැන් මේ ලොක්ඩවුන් එකේ මේක නියමම් ගත්තේ නැද්ද? එපා වෙච්ච එකෙත් නන්නතර වෙච්ච එපා වෙල තැනක නැද්ද? එපා වෙච්ච තැනක ඉන්නේ. මගේ ප්‍රේමාන්තයනි මරා ගන්නවා. දවසක් දෙන්නෙක් යනවා නැද්ද? දෙන්නෙක් ඉන්නද්දි දැන් හම්බ වෙනවා බැන්ඩේජ් යොදාගෙන මෙහෙම මූණ වටේ මෙහෙම හතර වටේ බැන්ඩේජ්. මොකද මේ? කියනවා මාර වැඩේනේ. ඊයේ පරක්කු වෙලානේ ගෙදර ආවේ බීලා හිරමනේ ආවේ මෙහෙම කියනවා. හිරමනෙන් ගහලා වයිෆ්. ඇත්තද? පරමර්ශය තමුසේ මොකෙද්ද අයිසේ? තමුසේ පිරිමියෙක්ද නැත්නම් ගැරන්ඩියෙක්ද කියලා. කියනවා මේ මම හිතන්නේ මේ පිරිමියෙක්. ඇයි මොකක්? නෑ අපේ වයිෆ් ගැරණින්ට මාර බයයිනේ. මං හිතන්නේ පිරිමියෙක් කියලා. ගුටි කාලා නැද්ද? ඉතින් මයි ප්‍රමාන්තනේ දැන් ගෙවල් වල මරා ගන්නවා. ඒ කියන්නේ අර පාලු කරය ඇතුලේ මේ සර්පය ඇවිල්ලා බෝරිං වෙලා සිල්ලර කෑම නැද්ද? උන්වහන්සේ දැන් අර එකම දේ කාලා දැන් එන්නද පිටරටින් ගෙන්නත් බෑ නැද්ද? ඉතින් එකම දේ එපා වෙච්ච තැනක ඔබ සෆර් කරන නැද්ද? ස්වාමීන් වහන්සේ ඕන කමින් මේ පාලු කරය අරගෙන යන්නේ ඔබව. ඔබ දන්නවද පොරොන්දු දේශයට කානාන් ඉවරු දේශයට යන්න සති ගානකින් තිබුණ පාරක්. බයිබලයේ හදාරද්දී ඔබට කියනවා උන්වහන්සේ ඕන කමින් අවුරුදු 40ක් අරගෙන ගියේ. ඒ මොකද ඔබගේ මේ ගතිය උන්වහන්සේට උන්නේ පලස්සර දාලා විසඳන්න. ඔබගේ මේ ගතිය එළියට ගන්න, ඒ තිත්තකම එළියට දාන්න, පෞල් ජීවිතේ ෂේප් ඔබ එළියට ගිහිල්ලා එතනත් කතා කරලා සෙට් වෙලා ක්ලබුත් ගිහිල්ලා බීලා එනවා. ඔබ එතකොට අර මේකප් කරලා මෙතන කතා කරලා මෙතන ෆැෂන් කරලා ඒ ඔක්කොම කවර් කරගෙන නැද්ද? ගොඩාක් කවර් කරගෙන දෙන්න එකට ඉන්න වෙලාවල් හරි අඩුයි. එතකොට ප්‍රශ්න අඩුයි නැද්ද? ඒ නිසා අවොයිඩ් කරනවා. අපි කියනවා මේකට එස්කේපිසම් කියලා සයිකොලොජි වලදී. අපි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ. අවොයිඩ් කරලා ඉන්නවා. පුළුවන් තරම් මුහුණ දෙන්නේ නැහැ. කාමරේ ඇතුළේ වෙලා අත්‍යවශ්‍ය දෙයට තමයි එළියට එන්නේ. ළමයිනුත් එහෙමයි. ඒගොල්ලෝ ඔක්කොම මුළු කැන්විච්ච ජීවිත. මොකද මූණ දෙද්දී අමාරුයි. උන්වහන්සේ මේක කඩලා තියෙනවා. මගේ ප්‍රේමාන්තනේ එතන තමයි ස්වාමීන් වහන්සේ බලාගත්ත කෑම, උන්වහන්සේ අහසින් දුන්නු මන්න මුලින් ස්වාමීන් වහන්සේට සූති කරා මී පැණි වගේ කාපු ඒවා දැන් සිල්ලර කෑම වෙලා. ඔබ පෞල් ජීවිතේ බඳිනකොට කොහොමද නේ? ඔබ දකින්නකන් 100ක් නෑ ඔබට. නේ? දැක ගන්නකන් 100ක් නෑ. දැන් දක්කම 100 නැති වෙනවා නැද්ද? දැන් එපා වෙලා තියෙන්නේ. මයි ප්‍රමාන්තනේ ඒක ඔබ දෙදෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබගේ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ තුල යැපෙන ඒ අතුලාන්ත ප්‍රීතිය නැති වෙලා. මොකද කරන්නේ මිනිස්සු? මෝසස්ට බයිනවා. දෙවියන් වහන්සේට බයිනවා. මයි ප්‍රමාන්තනේ ජීවිතේ බෝරිං වෙද්දී, ජීවිතේ ඒකාකාරී වෙද්දී, ජීවිතේ පාලු කර යද්දී ඔබට කට්ටක් කන්න තියෙනවා. හැමදාම වව් කන්සෙප්ට් එකේ අපිට ඉන්න බෑ. එමු දැන් හොයාගෙන යන්නත් බෑ. ජීවිතේ කන්ද ලන්ද තැන්න මේවා ජීවිතේ පාට් එකක්, කොටසක්. හැම කන්දකටම පස්සේ පල්ලමක් තියෙනවා බහින්න. ආයි කන්දක් තියෙනවා නගින්න. ජීවිතේ වේදනාව කියන එක අපිට අහක් කරන්න බෑ. එතනදී ස්වාමින් වහන්සේ මාව අරගෙන යන්නේ, ස්වාමින් වහන්සේ මාව කැඳගෙන යන්නේ කියන එක අමතක වුණොත්, ස්වාමින් වහන්සේගේ අතින් ඔබ ඔය දේ බාරගත්තේ නැති වුනහම මොකද වෙන්නේ? එක කාලකන්නිකමක් වෙනවා.
ඒක ඔබ මේ පාලු කර යන්නේ උන්වහන්සේට කීකර වෙලා නෙමෙයි. ඊට පස්සේ මිස්රේ කාපු පිපිඤ්ඤා නැද්ද? පිපිඤ්ඤා ඒව සූදුරු කොත්තමල්ලි එතන කාපු මස් ඇතිලි මතක් වෙනවා. කාපු ගුටි නෙමෙයි. ඒවා කම්පයා කරලා මගේ ප්‍රමාන්තනේ ඒ කම්පයා කරලා දැන් තින මේ මොහොතේ ජීවිතය කාලකන්ණි කරගන්නවා. කුරුසිය කියන්නේ කාලකන්ණි කමක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. කුරුසිය කියන්නේ කාලකන්ණි කමක් නෙමෙයි. කුරුසිය කියන්නේ හුදෙක් වේදනා හැම වේදනාවක්ම කුරුසියක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හැම වේදනාවක්ම කුරුසියක් වෙන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ ජේසුව සම්බන්ධ වෙච්ච වේදනාව විතරයි කුරුසියක් වෙන්නේ. ඒක සිරස් තිරස් රේඛා දෙකක් හරස් කැපෙන තැනයි කුරුසියක් වෙන්නේ. කුරුසිය තීරණයක්. cross is a choice. ස්වාමීන් වහන්සේ තුල ඔබ ගන්න තීරණයක්. ඔබ මේක අතාරින්න ගන්න තීරණයක්. පාපය අතවනද්දී ඔබගේ මස ඉල්ලද්දී එතනට යන්නේ නැහැ කියලා ගන්න තීරණයක්. ඔබ එතන අතාරිද්දී කන්න වෙන කට්ටත් එක්ක ගන්න තීරණයක්. තරණය කරන්න ගන්න තීරණයක් කුරුසිය කියන්නේ. බීලා සිරෝසිස් ඇතිවෙනවා කියන්නේ කුරුසියක් නෙමෙයි හොඳේ. හයියෙන් ගිහලා හැප්පුණායින් පස්සේ කුරුසියක් නෙමෙයි. ඒකට වේදනාවක් තියෙනවා. ජීවිතේ පාපයත් එක්ක ඈඳිච්ච වේදනාවක් නිතැතින්ම තියෙනවා. ඒක අමතක කරන්න බෑ. ඒවට කුරුසිය කියන්නේ මොනවා කරන්නද? කුරුසියනේ. යේසු නිසා මම කුරුසිය දරහ ගන්නවා නේද? ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක් කරගෙන ගිහිල්ලා ඒක අහුවෙලා මිනිස්සුකින් ගුටි කනවා. කුරුසියනේ මොන කුරුසියද ඒවා? පුදුම කුරුස නේවා. මගේ ප්‍රමාන්තනේ එහෙම කුරුස නැහැ. කුරුසියක් කියලා කියන්නේ ඔබ ගන්න තීරණයක්. ඒක ඔබට නිදහස් තමකම නසා තම කුරුසිය දරාගෙන එන්න මා අනුව එන්න කැමැත්තේද? මගේ ප්‍රමාන්තනේ ඔබ තනිකමේදී ඔබට choice එකක් තියෙනවා කෝල් එකක් ගන්න. ඔබට choice එකක් තියෙනවා සයිට් එකකට ගිහලා අසභ්‍යතේ බලන්න. ඔබට choice එකක් තියෙනවා බෝතලේ අරගෙන බොන්න. ඔබට choice එකක් තියෙනවා යකා දිගාරින ෂණික උත්තරයක් ඔබගේ අතපල්ලේ තියෙනවා. ඔබ එකට යනවද නැද්ද කියන එක ඔබගේ තීරණයක්. මගේ ප්‍රමාන්තනේ ඒකයි මිනිස්සුන්ට අකීකරු වෙන්න ඕනේ. මස ඉල්ලන දේ මාංශයෙන් ජීවත් වෙද්දී ස්පිරිට් එක ශුද්ධාත්මයන්ව නැති වෙනවා. එයාලට පේන්නේ මේ මොහොතේ සතුට විතරයි. එයින් එහා දෙයක් දකින්නේ නැහැ. ඒකට වහල් වෙලා හිර වෙච්ච තැනක මගේ ප්‍රේමන්තනේ ජේසු ගන්නවා තීරණයක්. ජේසු ගන්නවා මොකක්ද තීරණය? උන්වහන්සේ මගේ ප්‍රේමන්තනේ ජුවම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කතා කරලා කියනවා පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලකි. වහලෙකුට නිත්‍ය හිමිකමක් නැත. ඊළඟ වගන් පහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එසේත් එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයන් ඔබ නිදහස් කරනසේක් නම් ඔබ සැබවින්ම නිදහස්ය. ඒ මනුෂ්‍යයාගේ අකීකරුකම විසඳන්න ජේසු තීරණයක් ගත්තා. ඒ තීරණය තමයි අද දෙවෙනි කියවීමේ පිලිප්පි වරුන්ගේ 2:6 දකින්නේ. දේවත්වය දෙවන වහන්සේ ස්වරූපය දරුව නමුත් දෙවන වහන්සේ අසමානත්වය තමන් විසින් බදාගත යුතුම තබාගත යුතු වස්තුවකයි නොසිතා. තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් වහල්ලෙකුගේ ස්වරූපයක් ගෙන අප හා සමාන මිනිස් කෙනෙකුසේක මනුෂ්‍යාකාරයෙන් සිටමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. තීරණයක්. එදා කුරුස එදා තහනම් ගහ පාමුල වෙච්ච අකීකරුකම වෙනුවෙන් ඇතිවෙච්ච මරණය විනාශය දේව සම්බන්ධකමින් කැඩී වෙන්වීම ජේසු කුරුසය කස තුල මහා තීරණයක් ගන්නවා. කුරුසය මරණය දක්වා නීච තැනක මැරිලා උන්වහන්සේ කීකරු වෙලා ඔබ මම හැම කෙනෙක් වෙනුවෙන්ම කීකරුකමක තීරණයක්. මගේ ප්‍රේමන්තනේ ජේසුත් එක්ක මේ ගමන යද්දී මේ තීරණය ඔබට මට ගන්නම වෙනවා. අපිට මේ දුක වේදනාව හොයාගෙන යන්න ඕනේ නැහැ. ඉල්ලගෙන කන්න ඕනේ නැහැ. ඇද්දගෙන නාන්නත් ඕනේ නැහැ. ආහගෙන යනයි ඇඟේ දාගන්න ඕනෙත් නැහැ. ඔබට හැම කෙනෙක්ම දරන්න කුරුසයක් තියෙනවා. ඒක ඔබගේ පවුල තුල, ඔබගේ ඇතුළත, ඔබගේ ස්වභාවය තුල, අපි අපේ කම තුල තියෙන කුරුසයක් දරන්න තීරණයක්. ජේසු නිසා මම මේක කරනවා. ඇඟ ඉල්ලද්දී, ලෝකයේ ඉල්ලද්දී, මාංශය ඉල්ලද්දී, එතන මම ඉරලා ජේසු නිසා මම මේ තීරණය ගන්නවා. මම ප්‍රේමන්තනේ එතන ඇති වෙන මහා බලයක්. එතන මහා බලයක් ඇති වෙනවා.
එදා සර්පය දෂ්ට කරද්දී උන්වහන්සේ කතා කරලා කිව්වා ඒ දෂ්ට කරපු සර්පයෝ මැරෙද්දී උන්වහන්සේ කිව්වා ලෝකෙට සර්පයෙක්ව හදන්න. ඒක හදන එක කීකරුකමේ සංකේතයක්. ඒ හදන සර්පයා එල්ලන්න, ඔසවන්න ඒ දෙස බලන අය ගැලවෙනවා. එතකොට මගේ ප්‍රමාණයෙන් කලකිරිච්ච ජීවිත අපි, කඩා වැටිච්ච ජීවිත අපි, මේ මෙලෙච්ච ජීවිත අපි, හිරවෙච්ච ජීවිත යන සර්පය දෂ්ට කරලා අබ්බඝාත වෙලා වැටෙන තැන උන්වහන්සේ කියන මනුෂ්‍ය පුත්‍රයාණන් එසෙව්ව දෙවියන් වහන්සේ ලෝකයට ජුවම් 3:16 කතා කරලා කියනවා දෙවියන් වහන්සේ ලෝකය කොතරම් උන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් උන්වහන්සේගේ ඒක ජාතික පුත්‍රයා පාපේ නැසීමේ පිළියමක් වශයෙන් උන්වහන්සේ දුන්නා. පාපේ නැසීම පිළියම වචනය ගන්න පුතේ. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් සෝකේ ඒක ජාතික පුත්‍රයාණන්ව ලෝකට දෙවම දාලසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවිතය ලබන පිණිසය. ජේසුස් එදා කුරුසේ එසවෙද්දී ඒ කීකරු කම තුල සර්පයා වෙසුණා වගේ ජේසුස් දිහා බලලා අදහන අය. ජේසුස් දිහා බලලා අදහනවා කියද්දී මම ප්‍රමාන්තේනි ජාකබ්තුමා කියන්නේ එකයි ක්‍රියා විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලක්. ඒක මැරිච්ච දෙයක් නෑ. ඒක මහා අයිතියක්. ජේසුගේ කුරුසිය දිහා බලලා ඒ මිනිස්සුන්ගේ විස නැසිලා ඒ මිනිස්සු නමත නැගිටලා පොරොන්දු දේශය කරා ගියා. ඔබට මට කුරුසිය දිහා බලලා අනේ සුව වුණායි කියලා නිකන් ඉන්න බෑ. ඒ සුවවීමත් එක්ක මට කරන්න දෙයක් තියෙනවා. ගමනක්. පාලු කර ගමනක්, පොරොන්දුව කරා යන ගමනක්, තව කෙනෙක්ව නැගිටින ගමනක්, ජීවිතයේ කුරුසිය දරාගෙන යන ගමනක්. ඒක අද පළවෙනි සුවිශේෂී උන්වහන්සේ කතා කරලා කියන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ආරම්භයේදී දෙවියන් වහන්සේ ඊළඟ වගන්තිය ස්වර්ගෙන් බැස වදාළ නැහැ. සුවිශේෂී ආරම්භයේ කොතනද පුතේ? ඊට කලින් නෙමෙයිද? ස්වර්ගෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයන්ව හැර අන් කිසිවෙක් ස්වර්ගයට නැංගියේ. පාලු කරේදී මෝස සර්පයා ඇසලුසම මනුෂ්‍ය පුත්‍රයානන්ද උන්වහන්සේ කෙරෙහි අදහගන්න සෑම දෙනාම සදාතන ජීවනය ලබන පිණිස උසවනු ලබන්නට ඕනෑය. ජේසුස් එසවිලා අපි හැම කෙනෙක්ම උසවනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි කුරුසිය කියද්දී පොළවෙන් එසවිච්ච අහසින් පහත් වෙච්ච තැනක්. එහෙටත් නැති මෙහෙටත් නැති අතරමැදි තැනක්. එකයි දොරටුව ස්වර්ගයට යන්න. ජීවිතේ ඔබව මේ කුරුසයේදී මගේ ප්‍රේමාන්තයනි සමහර වෙලාවට කවුරුත් මට නැහැ කියන තැනක්. මේ ලෝකේ අයිතිත් නැහැ. ස්වාමින් වහන්සේව දැනෙන්නෙත් නැහැ. එහෙම තැනක දුක් විඳින තැනක්. එකයි අදහන්න ජේසුගේ කුරුසිය දිහා බලලා අදහන්න තැනක අයිති කරගන්නේ. මම ප්‍රමාන්තනේ මේ විචාග්‍රහණය ජේසු සාපය තුලමයි උන්වහන්සේ ඉපදුනේ. එතන සාපය දරාගෙන ඔබගේ මගේ ජීවිතයේ හැම ජීවිත තත්වයක්ම උන්වහන්සේ ගීතාවල 139 කතා කරලා කියනවා පහළ පතුලෙදිත් පාතාලයේදිත් ඔබ වහන්සේගේ ආදරය එතන තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා ජුවම් සමාවෙන් රෝම 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා අති උසටවත් පහළ පතුලටවත් ඒ ආදරෙන් ඔබ මාව වෙන් කරන්න බෑ. ජීවිතයේ ඔබගේ හැම තත්වයකදීම ස්වාමීන් වහන්සේ ඉන්නවා. අපි කුරුසිය සමරන්නේ එකත් එක්ක. එච්චර සාපයක් වෙච්ච තැන ජේසු ඈඳිලා එක මහා වාසනාවක විජයග්‍රහණයේ සලකුණක් කරා. ඒ කුරුසිය දරා ගන්න අයගේ ජීවිත උන්වහන්සේ සාතන්ව චප්ප කරන ආයුධය වුණා. සාතන්ව පුච්චන ආයුධය වුණා. ඔබගේ මගේ ජීවිතේ ජොන් මේරි වියානි පියතුමා කතා කරලා කියනවා මනුෂ්‍ය ශරීරය හැදිලා තියෙන කුරුසියක ස්වභාවයට කියලා. කුරුසිය හැඩයකට කියලා. මම ප්‍රමාන්තේනි එනිසා ඔබගේ ජීවිතයේ තීරණයක් ගද්දී ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩමට කදිම දේ විසි කරලා ජේසු වෙනුවෙන් ඒ තීරණය ගද්දී ඔබගේ ජීවිතයේ කුරුසියක් වෙනවා. ඒ තීරණය තුළ ඒ කුරුසියට ජේසුව සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන ජීවිතයේ මහා බලයක් තියෙනවා. මනුෂ්‍ය පුත්‍රයන් එසවුණා වගේ විසනසන්න ජීවිත ගලවන්න එතර කරන්න මහා අධිකාරී බලයක් ඒ කුරුසියට තියෙනවා. අපි සම්මරණ මංගල්‍යය ඒ කුරුසේ මංගල්‍යයයි. සාපයේ සලකුණ මහා විජයග්‍රහණයකට පෙරලන්න ජේසු ඒ සාපය දරාගත්ත නිසා ඒ ව්‍යසනය වාසනාවක් කරගත්ත නිසා හැඩි වෙච්ච තැන හැඩ කරපු නිසා ඒ කුරුසේ සලකුණ අපි මහා උත්කෘෂ්ඨවත් ගහම්බීර ලෙස ඔසවලා එය අපි සම්මරණ මංගල්‍යය අද නිසා ඒ ගැන අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු මගේ ප්‍රමාන්තයනේ.